සච්චං බනේන කුංජෙය්‍ය දජ්ජාපස්මින් පියාචිතු ඒතේහි තීහි ඨානේහි ගච්ඡේ දේවාන සන්තිකේති. පින්නතුනි, අද ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට අපි යොදාගත්ත මේ ගාථා රත්නය ධම්මපද පාළියේ අපේ භාග්‍යතුන් වහන්සේ විසින් දේශනා කොට වදාළ උතුම් ගාථා රත්නයක් සඳහන් වෙන්නේ ධම්මපද පාළියේ. සච්චං බනේන කුංජෙය්‍ය දජ්ජාපස්මින්පි යාචිතු ඒතේහි තීහි ඨානේහි ගච්ඡේ දේවාන සන්තිකේති. මේ ගාථා රත්නය පිළිබඳව ධම්මපද පාළියේ සඳහන් කරන තැන පැහැදිලි කරනවා කාන්තාවකට දෙව්ලොව යන්න හේතු වන කරුණක් හැටියට. හැමෝටම මේ කාරණාව දෙව්ලොව යන්න හේතු වෙනවා. නමුත් මේ කාරණාවේ ධර්ම කාරණාවට මුල පුරලා තියෙන කාන්තාවක් නිසා එහෙම සඳහන් කරලා තියෙනවා. අපේ මහමුගලන් මහරහතන් වහන්සේ භික්ෂූන් වහන්සේලා අතර ඉතා සුවිශේෂී භික්ෂූන් වහන්සේ නම. වමත් ශ්‍රාවක මහමුගලන් මහරහතන් වහන්සේ විටෙක දෙව්ලොවට වැඩම කරලා දෙවියන්ගේ තොරතුරු අහලා දෙව්ලොවට යන්න කරපු පින්කම් අහලා මනුලොවට ඇවිල්ලා මිනිසුන්ට ඒ කරුණ දේශනා කරලා සුගතියට යන්න කැමැත්තක් සතුටක් ඇති කරවලා දුගතියෙන් අත මිදෙව්වා. ඊටාම අනුකම්පාවෙන් පුදුමාකාර කරුණාවකින් යුක්ත මහමුගලන් මහරහතන් වහන්සේ තවත් වරක නිරයට වැඩම කරලා නිරාගිනි දැල් නිමලා නිරය සතුන්ගේ කුස පුරවලා පිපාසය සංසිඳවලා ඔවුන්ට දහම් දේශනා කරපු අවස්ථාද නැතුව නොවී. මේ මහා නිරයවල් වල අති දීර්ඝ කාලයක් දුක් විඳින මේ සත්වයාට කොහෙන් නම් කුසල් රැස් වෙන්නද? ඒ නිසා අල්ප මාත්‍ර වූ කුසලයක් ඔවුන් ඉන්න තැනින් අත්පත් කරවන්නයි ඒ තරම් මහ කරුණාවක් උන්වහන්සේ ළඟ තිබුණේ. දෙව්ලොවට වැඩලා එක අවස්ථාවක විශාල දිව්‍ය විමානයක් ළඟ උන්වහන්සේ නතර වුණා. ඒ දිව්‍ය විමානයෙන් එළියට ආපු ඊටාම සුන්දර පෙනුමක් තිබුණ මහත් වූ තේජවන්ත බවකින් බැබලෙන එක දිව්‍යාංගනාවක් උන්වහන්සේට ඇවිල්ලා වන්දනා කළා. ඒ තමයි මේ දිව්‍ය විමානයේ අයිතිකාර දිව්‍යාංගනාව. එයත් එක්ක ටිකක් කරුණු සාකච්ඡා කරනකොට රහතන් වහන්සේ ඇගෙන් ඇහුවා මේ තරම් තේජස් සහිතව මේ තරම් දැවැන්ත විමානයක අප්‍රමාණ සැප විඳිමින් බැබලි ජීවත් වෙන්න මනුස්ස ලෝකේ ඉන්න කාලේ කොයි වාගේ පින්කම් කළාද කියලා. තමන් කරපු පින්කම ගැන කියන්නේ ඇය ටිකක් මැලි වුණා. ස්වාමීනි, මං එච්චර ලොකු පින්කමක් කරපු කෙනෙක් නෙමෙයි. රහතන් වහන්සේ නැවත වතාවක් අහනවා කොයි වාගේ පින්කමක්ද එහෙනම් කළේ? රහතන් වහන්සේ නමක් වතාවක් දෙකක් ප්‍රශ්නයක් අහනකොට දෙවියෙකුට බ්‍රහ්මියෙකුටවත් උත්තර නොදී ඉන්න බෑ කියලා සඳහන් කරනවා. ඒ නිසා සඳහන් කළා ස්වාමීනි, බොහෝ ධනෙ තිබිලා බොහෝ දේවල් දානයට දුන්න නෙමෙයි. ඉඩකඩම් වතු පිටි ආරාම හදලා පූජා කරගත්ත නෙමෙයි. මට එදා කරගන්න පුළුවන් වෙච්ච දේවල් වලින් මම පහසුම දෙයක් කරගත්තේ. මොනම හේතුවක් නිසාවත් සත්‍ය වචනය මං කඩකිරුවේ නෑ ස්වාමීනි. මම ඇත්ත පාවිච්චි කළා. හැම තැනම
හැමෝම ළඟ. ආං ඒක තමයි මේ දෙව්ලොවට එන්න මං කරලා තියෙන ලොකුම පින්කම. ඒ කාරණාව ඇගෙන් අහගෙන උන්වහන්සේ කෙලින්ම මනුස්ස ලෝකෙට වැඩම කරන්න නැතුව තව තවත් දෙවිවරු හොයාගෙන වැඩම කළා. ඒ අයගෙනුත් ඇහුවා මේ වාගේ සැප සම්පත් ලබන්න මනුස්ස ලෝකේ ඉන්න කාලේ කොයි වාගේ පින්කම් කළාද කියලා. සමහර අය සඳහන් කළේ ස්වාමීනි මම උග්ගහක් දෙකක් දන් දීලා තියෙනවා. තව සමහර කෙනෙක් සඳහන් කළේ ස්වාමීනි මම කැකිරි ගෙඩියක් දානෙට දුන්නා. තව කෙනෙක් සඳහන් කළේ ස්වාමීනි මම තිඹිරි ගෙඩියක් දානෙට දුන්නා. තව දිව්‍යාංගනාවක් සඳහන් කළේ ස්වාමීනි මම පලාමිටක් දන් දුන්නා. තවත් කෙනෙක් සඳහන් කරනවා ස්වාමීනි මම කොහොඹ කොළමිටක් තමයි දානෙට දුන්නේ කියලා. මේ වාගේ දේවල් දීලා තමයි මේ දිව්‍ය ලෝකෙ ගිහිල්ලා ඉපදිලා තියෙන්නේ. ආන් ඒ කරුණු අහගෙන ඇවිල්ලා මහමුගලන් මහරහතන් වහන්සේ මනුස්ස ලෝකෙදි මේ කරුණු පැහැදිලි කරලා දේශනා කරනවා. ඒ දිව්‍යාංගනාවන්ගෙන් කරුණු දැනගෙන ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවා ස්වාමීනි මෙහෙමත් දෙව්ලොව යන්න පුළුවන්ද? කැකිරි දන් දීලා, පලාමිටක් දීලා, කොහොඹ කොළ මිටක් දීලා, මේ උග්ගහක් දන් දීලා එහෙමත් දෙව්ලොව යන්න පුළුවන්ද? එතකොට බුදුරජාණන් වහන්සේ මහරහතන් වහන්සේගෙන් අහනවා මොග්ගල්ලාන මගෙන් අහන්නත් දෙයක් ඉතුරු වෙලා තියෙනවද? ඒ තැන්වලට ගිහිල්ලා විමාන ගාව නතර වෙලා දෙවියොත් එක්ක කතා කරලා කරුණු හොඳටම තහවුරු කරගෙන ආපු ඔබට තව මගෙන් අහන්න මොනවද ඉතුරු වෙලා තියෙන්නේ? ඒ කියන්නේ එහෙනම් එහෙම පුළුවන් කියන කාරණාවයි මේ සඳහන් කරලා තියෙන්නේ. ආන්ගේ කරුණු පදනම් කරගෙන අපි මුලින්ම සඳහන් කරපු දිව්‍යාංගනාව සත්‍ය වචනේ පාදක කරගෙන තමයි දෙව්ලොව ගිහිල්ලා තියෙන්නේ. ඒ කාරණාවත් එක තමයි මේ ගාථා රත්නේ දේශනා කරලා තියෙන්නේ. සච්ඡං බණේන කුඤ්ජෙය්‍ය සත්‍ය වචනයක්ම කියන්නේ. දජ්ජා පස්මින් පියාචිතු බොහෝ අයට සත්‍ය වචනම කතා කළා හැම වෙලාවෙම. ඒ වගේම කේන්ති ගත්තෙත් නැහැ. කිපෙන්නේ නැහැ කාටවත්. ඒ විතරක් නෙමෙයි යමෙක් යමක් ඉල්ලගෙන ආවොත් දිය යුත් දෙයම ටිකක් වුණත් දුන්නා. යමෙක් ඉල්ලනකොට ඉල්ලන දෙයින් මහ ගොඩක් නැතත් ටිකක් දීලා බෑ කියලා නිශ්ශබ්ද වුණේ නැහැ. තියෙන්නේ ටිකයි නම් ඒ ටික හරි දුන්නා. මෙන්න මේ කරුණු තුනෙන් දෙවියන් සමීපයට යන්න පුළුවන් කියලා සඳහන් කරනවා. බොරු කීවේ නැහැ. කේන්ති ගත්තේ නැහැ. ඉල්ලගෙන આવොත් යමෙක් දෙන්න පුළුවන් යම් ප්‍රමාණයක්ද ඒ ප්‍රමාණය හරි දුන්නා. එහෙනම් අවසානයේ සඳහන් කළා ගච්ඡේ දේවාන සම්තිකේ මේ දේවල් වලින් දෙව්ලොවට යන්න පුළුවන්. අපි දැන් මේ කාරණාව මෙහෙම සඳහන් කරාම තවත් කෙනෙක් හුඟක් වැරදි අවබෝධයකට යන්නත් පුළුවන්. කැකිරි ගෙඩියක් දන් දීලා දිව්‍ය ලෝකේ ගියා නම් මේ කාලේ අපි දීලා තියෙන තරම් දේවල් ගැන කල්පනා කරාම අපි කී කාලයක් එහෙනම් දිව්‍ය ලෝකේ යන්න ඕනේ නැද්ද? කොහොඹ කොළ මිටක් දන් දීලා තියෙන දිව්‍ය ලෝකේ ගියා නම් අපි පූජා කරලා තියෙන බෙහෙත් වර්ගවල හැටියට ඒ වගේ වටිනාකම් වල හැටියට අපිට කොහොම දෙව්ලොව යන්න බැරිද? එහෙම අවබෝධයකට ගියොත් ඒක වැරදි. ඒ නිසා අපි බොහෝ පින් කරන්න ඕනේ. මේ දානයේදී හරියට වටිනවා දායකයාගේ ප්‍රඥාව. ඊළඟට දෙය්‍ය ධර්මය. දායකයාගේ ප්‍රඥාවයි දෙය්‍ය ධර්මයයි ප්‍රතිග්‍රාහකයාගේ ගුණයයි. දානයේදී මේ තුනම බොහෝම වැදගත් වෙනවා. එතකොට දායකයාගේ ප්‍රඥාව කියන කාරණාව ඊටාම ඉහළින් තියෙනවා. දැන් මේගොල්ලෝ මේ ජීවිතේ
මේ උග්ගහක් දන් දීලා කැකිරි ගෙඩියක් තිඹිරි ගෙඩියක් දීලා දන් දීලා දෙව්ලොව ගියා කියලා සඳහන් කළාට මේගොල්ලෝ මේ දානය කියන එක සංසාරේ හොඳට පුරුදු කරලා තියෙනවා. මනාව පුරුදු කරලා මනාව සිල් රැකලා බොහොම උසස් තැනක ඉන්නේ. මොකක් හරි හේතුවකින් කොහොඹ කොළමිටක් දෙන්න උනේ මේ ජීවිතයේ තියෙන දුප්පත්කම. නමුත් සංසාරේ ලොකු පුරුද්දක් තියෙනවා. දැන් මේ ධර්ම කාරණාව වරද්දාගත්තොත් එහෙනම් මෙච්චර කල් අපරාධනේ මහන්සි වෙන්නේ කියලා හිතෙනවා. එහෙම හිතන්න එපා කවුරුවත්. සරියුත් මහරහතන් වහන්සේට සෝවාන් වෙන්න අහන්න වුණේ බණපද 2යි. එහෙම නේද? උන්වහන්සේට බණපද 2ක් අහලා සෝවාන් වෙන්න පුළුවන් නම් අපි මොකටද මේ පැය ගණන් ඉඳගෙන බණ අහන්නේ? එහෙනම් ඒ කතාවටත් අපි යන්න එපේ. නෑ අපිට එහෙම බෑ. උන්වහන්සේ පාරමිතා පුරපු තරම් අපි පාරමිතා පුරලා නෑ. උන්වහන්සේ මේ කාරණාවල් පුරුදු කරපු තරම් අපි පුරුදු කරලා නෑ. එහෙනම් මේ තිඹිරි කැකිරි දීපු අය සංසාරේ දන් දීලා තරම් තියෙන තරම් අපි දන් දීලා නෑ. ඒගොල්ලෝ සිල් ගුණ පුරලා තියෙන තරම් අපි සිල් ගුණ පුරලා නෑ. ඒකයි අපිට මෙහෙම කරන්න වෙලා තියෙන්නේ. ආන් ඒ නිසා අපිත් පින්කම් කරන එක ඊළඟට නවත්තන්න එපා දැන් ගොඩක් කරලා තියෙනවා කියලා. එහෙනම් අපි බොහෝ පින් කරන්න ඕනේ. ඒවං ජාතේන මච්චේන කත්තබ්බං කුසලම් බහුම්. උපන්නා වූ සත්වයා විසින් බොහෝ කුසල් කරන්න ඕනේ. අද පලාදීලා එහෙම ගියේ ඒගොල්ලෝ පෙර සංසාරේ දෙන්න තියෙන හුඟක් දේවල් දන් දීලා, ඉඩම් දීලා, ගෙවල් දීලා, සංඝසතු දන් දීලා, සිවුරු පිරිකර පූජා කරලා මේ කරන්න තියෙන පුළුවන් තරම් දේවල් පුළුවන් තරම් කරලා අත්හැරීම මනාව ප්‍රගුණ කරලායි තියෙන්නේ. අනිත් කාරණාව තමයි පින්නතුනේ මේ දායකයාගේ ප්‍රඥාවනේ මුලින්ම වටින්නේ. දායකයාගේ ප්‍රඥාව කියලා කියහම ඒ කාරණාවේ වටිනාකම හරියටම තේරුම් ගත්තේ නැත්නම් මහ පිංකමක් කළා කියලා තමයි හිතාගෙන ඉන්නේ. ඒ වුණාට ඉතින් අසුළු පිංකමක් වෙලා තියෙන්නේ. මෙහෙම හිතන්නකෝ. කෙනෙක් ගාව රුපියල් කෝටියක් තියෙනවා. එයා ඒ කෝටියෙන් ලක්ෂයක් දන් දෙනවා. දුප්පත් කෙනෙක් ඒක දිහා බලාගෙන හිටියහම අනේ අහවල් මිනිස්සයා ලක්ෂයක්ම දන් දුන්නනේ. එයාට ඒක මහ ලොකු පුදුම කාරණාවක්. මට ලක්ෂයක් ජීවිත කාලෙවත් හොයන්න බැරි වෙයි. අර මිනිස්සයා ලක්ෂයක්ම දන් දුන්නා. හැබැයි මේ කාරණාව දිහා හිතලා බැලුවහම එයාගේ ප්‍රමාණයෙන් එයා කොච්චරද දන් දීලා තියෙන්නේ? 100ට බැලුවොත් 1යි. නේද? 100ට 1යි දන් දීලා තියෙන්නේ. අර දුප්පත් මිනිසයා එයාගේ දවසේම ආදායම අපි කියමු යාචකයෙක් රුපියල් 100යි. එයා එකෙන් රුපියල් 50ක් දන් දෙනවා. එතකොට එයා 150ක් අත්හැරියා. අර එයා අත්හැරලා තියෙන්නේ 100ට 1යි. දැන් මොකද්ද ලොකු එතකොට? අහිංසකයාගේ පින්කම. ආන් ඒකයි මං කිව්වේ දානයේදී ප්‍රඥාව හරියට වටිනවා. අපේ මට්ටමින් අත්හරින්න ඕනේ. එතකොටයි වැඩියෙන් කුසල් රැස් වෙන්නේ. එතකොටයි දානපති කියන තැනට යන්න පුළුවන් වෙන්නේ. නැත්තම් එයා ගොඩක් දුන්නට එයාගේ මට්ටමින් ඒක ටිකක්. ඒ හින්දා හරි ලේසි දානය හුඟක් මුදුන්පත් කරගන්න සාමාන්‍ය මිනිසුන්ට. දානපති වෙන්න සාමාන්‍ය අයට හරි ලේසි. අපි සාමාන්‍යයෙන් එදිනෙදා ආහාරයට ගන්න අපේ කෑම පිඟානක් රුපියල් 200ක වටිනාකමක් තියෙයි. අපි රුපියල් 350ක විතර කෑම පිඟානක් දානෙට දුන්නහම නැත්නම් 250ක කෑම පිඟානක් දානෙට දුන්නොත් අපි දානපතියෙක් හැටියට දන් දීලා තියෙනවා. මගේ පිඟානේ වටිනාකම 200යි. නමුත් 250ක කෑම එකක් මම දන් දුන්නා. එහෙනම් මම පරිහරණය කරනවට වඩා උසස් විදිහට දීලා තියෙනවා. ඒ හින්දා දානපති. නමුත් උදේ කෑම වේලට රුපියල් 3000ක් විතර වියදම් කරන කෙනෙක් රුපියල් 1500ක විතර ආහාර ප්‍රමාණයක් දන් දුන්නොත් එයා දාන දාස බවටයි පත් වෙන්නේ. අඩුම තරමේ දාන සහායක කියන තැනටවත් යන්න බැරුව යනවා. ආන් ඒ හින්දා මේ අත්හැරීම දායකයාගේ ප්‍රඥාව
කියන එක තමන් ඉන්න ප්‍රමාණයෙන් තමයි තීරණය කරන්න වෙන්නේ. අන්න ඒක නිසා තමයි චූටි දානයක් මහත්ඵල වෙන්නේ. එහෙම නැතුව මේ කාරණාවෙන් ටිකක් දුන්නහම ඇති කියන කාරණාවක් කියන්නේ නැහැ. එහෙනම් භාග්‍යතුන් වහන්සේට දන් දෙනකොටත් එහෙම්මම වෙන්න ඕනේ. ඒකයි මේ කාරණාව තේරුම් ගන්න වෙන. තිලෝක විජය මහරජතුමා මනෝමය දානයක් දුන්නේ. හිතෙන් හැදුවා මාලිගා. හිතෙන් හැදුවා යාන වාහන. හිතෙන් හැදුවා දාන වස්තුන්. දානේ ඊවේ හිතෙන්. එකක්වත් ඇඟෙන් කරලා නැහැ. සේරම හිතෙන්. හිතෙන් කරලා දන් දුන්නේ. දැන් අපිටත් බැරිද එතකොට ඔය වැඩි? දැන් අපිටත් හිතෙනවා චෛත්‍යයක් හදන්න. අපි ඇඟ වෙහෙසවන්නෙම නැහැ. හිතෙන් චෛත්‍ය හදනවා. හිතෙන් හදලා හිතෙන් පූජා කරනවා. එහෙම වුණොත් අපි දුන්නොත් හරියනවද? එතන චෛත්‍යයක් නැහැනේ. අපි ස්වාමීන් වහන්සේ නමකට කුටියක් හදනවා. ඒක අපි අපේ හිතෙන් හදන්නේ. හදන්න පුළුවන් උපරිමයෙන් හිතෙන් හදනවා. ස්වාමීනි මං හිතෙන් කුටියක් හැදුවා ඔබ වහන්සේගේ වැඩ ඉන්න කියලා කිව්වොත් පුළුවන්ද? එහෙමනම් සංසාරේ පුරුදු කරපු අය කරපු දේවල් අපිට කරන්න බෑ. තිලක විජය මහරජතුමා කියලා කියන්නේ මහීර්දිවන්තයෙක්. අභිඥාලාභී. ඒ අභිඥාලාභියට කරන්න පුළුවන් දේවල් අපිට කරන්න බෑ. අපිට ඒක ඇඟෙන්ම කරන්න වෙනවා. අපිට ඒක කය වෙහෙසෝලම කරන්න වෙනවා. ආන් ඒක නිසා දායකයාගේ ප්‍රඥාව පින්කම් කරන තැන්වල හරියට වටිනවා. මොකක් හරි ක්‍රීඩාවක් ඉස්කෝලේ යන මුල්ම කාලේ ඉඳලා පුරුදු කරලා ඔලිම්පික් වාගේ තරගයකට ගිහිල්ලා ඒ ක්‍රීඩකේ ක්‍රීඩිකාවක් කරන දේ හදිස්සියෙම ඔලිම්පික් පිටියට ගිහිල්ලා අපිට කරන්න බෑ. ආන් ඒකයි සංසාරේ පුරුද්ද හරි වටින්නේ. ඒතර මේගොල්ලෝ සසර මේක හොඳට පුරුදු කරලා. ඒ නිසා බුදුරජාණන් වහන්සේට දම් පූජා කරන්න ගියත් ස්වල්ප ප්‍රමාණයක් දීලා ඇති කියලා හිතෙනවා නම් කමක් නැහැ. නමුත් ස්වල්ප ප්‍රමාණයක් මටත් දුන්නොත් ඇද්ද කියලා හිතන්න ඕනේ. මට මදි නම් භාග්‍යතුන් වහන්සේටත් මදි. හරියට ආනිසංස හොයන්න නම්. එහෙනම් මෙතන සඳහන් කළේ කාරණා තුනක්. සත්‍ය වචන කතා කරන්න කියලා දේශනා කළා. මේ සත්‍ය වචනේ හරි වටිනවා. ඒකේ සීමාව මෙච්චරයි කියලා පෙන්වන්න පුළුවන් කමක් නැහැ. ආන් ඒ නිසයි මෙතන සඳහන් කළේ ඇත්ත විතරක් කතා කරලා ස්වාමීනි මම දිව්‍ය ලෝකේ ආවා කියලා. යමෙකුට බොරු කියන්න පුළුවන් නම් ධර්මයේ සඳහන් කළේ බොරු කියන පුජ්‍යලයට කරන්න බැරි පාපයක් නැහැ කියලා. මේ කාරණාව හරි දීර්ඝ මානයකට ගමන් කරන කරුණක්. නමුත් මේ අවස්ථාවට බොහෝම කෙටියෙන් සිහිපත් කළේ. මේ වගේ විපාක හරි දරුණුයි. අපිට බොරුවක් කියන්න හරි ලේසි. ඒක ඊටාම පහසුවෙන් කරන්න පුළුවන් දෙයක්. නමුත් බොරු කියන අය ඉපදෙනවා කියලා ධර්මයේ සඳහන් කළේ ප්‍රාණඝාත කරන අයට වඩා පල්ලෙහැ නිරේක. ඉහළ නිරේක. ප්‍රාණඝාත කරනවට වඩා එතකොට පේන්නේ බොරු කියන එක හරි බලවත් කියලා. ප්‍රාණඝාතයේ විපාක තියෙන පළවෙනි නිරේ මට්ටමේ. බොරුවේ විපාක තියෙන දෙවෙනි නිරේ මට්ටමේ. ඒ හින්දා බොරුව ඊටාම ඉහළ තැනක තියෙනවා. අපේ අයට මතක ඇති එක රජගහ නුවර එක සිටු පවුලක සිටු පුත්‍රයෙකුට අම්මා තාත්තා එකතු වෙලා විවාහයක් කරලා දුන්නා. හැබැයි ඒ කාන්තාවට දරුවෝ හිටියේ නෑ. ඒ හින්දා මව්පියෝ ටික ටික පුතාට කියනවා තව විවාහයක් කරගන්න. මේ පවුල් පරම්පරාව ඉස්සරහට ගෙනියන්න දරුවෙක් දෙන්නෙක් ඕනේ. ඒක අර කාන්තාවට ඇහුණා. ඒක නිසා ඇය බොහෝම සතුටින් ඇවිල්ලා කියනවා ස්වාමියාට මං හරි කැමතියි ඔබ තව විවාහයක් කරගන්නවට. මගේ කිසිම අකමැත්තක් නැහැ. මට දරුවෝ නැති බව ඇත්ත. නමුත් මේ පරපුරට තව දරුවෝ ඕන නිසා විවාහයක් කරගන්න. ඒ කැමැත්තත් එක්ක විවාහයක් කරගත්තා නැත්නම් කැමති වුණේ නැහැ ඒ ස්වාමියා දෙවනි විවාහයකට. දැන් දෙවනි කාන්තාව ගැප් ගත්තා. පළවෙනි කාන්තාව ඊට පස්සේ කල්පනා කරනවා දැන් මැය දරුවන් ලැබුවට පස්සේ මේ ගෙදර ස්වාමිදීනිය බවට ඇයපත් වෙනවා. මම දෙවනියා බවට පත් වෙනවා.
ඒක වෙලා බෑ. බොහෝම ආදරේ ලෙන්ගතු බව පෙන්නලා අර දරු ගැබ ගබ්සා වෙන විදිහට වස විස දුන්නා. ඒ දරුව දිය වෙලා ලේ හැටියට පිට වෙලා ගියා. ඊට පස්සේ කට්ටියම අර කාන්තාව සැක කළා. ඒ කාන්තාවගේ ඥාති මිත්‍රාදීන් පවා සියලු දෙනා කැඳවලා මේ කාරණාව ඇහුවා ඔබ නේද මෙහෙම කළේ කියලා. අන්තිමට ඇය බොරුවට දිවුරුවා. මං එහෙම කළේ නෑ. මං එහෙම කළා නම් මම නිරේක උපදින්න ඕනේ. මං එහෙම කළා නම් මම ප්‍රේත ලෝකවල ඉපදිලා උදේට දරුවෝ 5 දෙනෙක් බිහි කරලා ඒ දරුවෝ 5 දෙනාම කන්න ඕනේ. හවසට දරුවෝ 5 දෙනෙක් බිහි කරලා ඒ දරුවෝ 5 දෙනාම කන්න ඕනේ. මගේ ඇඟ දුගඳ හමන්න ඕනේ. මගේ ඇඟෙන් නිලමැස්සෝ අහලා ඉන්න ඕනේ. මම මෙහෙම කළා නම් ඒ හින්දා මං එහෙම කළේ නෑ. බොරුවට දිවුරුවා. පස්සේ කාලේ ඇය මැරුණා. මැරිලා പ്രേත ලෝකේ ඉපදුනා. අර විදිහටම පුදුමාකාර දුර්ගන්ධයි. ඇඟ පුරාම නිලමැස්සෝ. ඇය උදේට දරුවෝ 5 දෙනෙක් බිහි කරනවා. ඒ 5 දෙනාම උදේ වරුවේ කනවා. හවසට දරුවෝ 5 දෙනෙක් බිහි කරනවා. 5 දෙනාම හවසට කනවා. දරුවෝ 5 දෙනෙක් උදේට කාලත් ඇගේ බඩ පිරෙන්නේ නැහැ. දරුවෝ 10 දෙනෙක් දවසට කාලත් බඩ පිරෙන්නේ නැහැ. භික්ෂූන් වහන්සේලා කණ්ඩායමක් චාරිකාවේ වඩිනකොට වනාන්තර ප්‍රදේශයක ජල පහසුකම් තියෙන තැනක උන්වහන්සේලා ටිකක් විවේක ගත්තා. මේ ප්‍රේතිය උන්වහන්සේලාට හිතා මතාම පෙනී හිටියා. ඇය නිරුවත්. ඇගේ ස්වභාවය දැක්කහම උන්වහන්සේලා බය වුණා. නමුත් එතන හිටපු නායක ස්වාමීන් වහන්සේ කතා කරලා විස්තර ඇහුවා. ඒ වෙලාවේ මෙන්න මේ විස්තරය කිව්වා. ස්වාමීනි මේ තියෙන්නේ බොරුවක විපාක. මං එදා බොරුවට දිවුරලා අත්පත් කරගත්ත තත්ත්වය. එතකොට මේ කාරණාවලින් මේ බොරුව කොයි තරන්නම් භයානක විපාක ගෙනල්ලා දෙනවද කියලා අපේ ධර්මයේ සඳහන් කරනවා. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ මේ කරුණු පැහැදිලි කළේ හැම වෙලාවෙම මෙව්වගෙන් අපි අත මිදෙන්න ඕනේ කියලා. ඊළඟට පින්නතනේ බොරුවේ තියෙන විපාක ප්‍රවෘත්ති විපාක ප්‍රතිසන්දි විපාක අපේ ධර්මයේ සඳහන් කරලා තියෙනවා 14ක් පිළිබඳව. සංසාරේ බොරු කියපු අය විපාක විඳින හැටි. මෙතන සඳහන් කරනවා බොරු නොකියන අයගේ ඉඳුරන් ඊටාම ප්‍රසන්න වෙනවා කියලා. බොරු කියන්නේ නැත්තම් බොහොම ප්‍රියමනාපයි. බොරු කියනවා වුණොත් අප්‍රියජනකයි. ප්‍රසන්න බවක් නැහැ. හොඳ මිහිරි කටහඬක් ලැබෙනවා කියනවා බොරු නොකියනවා නම්. බොරු කියන අයට තියෙන්නේ මහ ගොර හැඩි කටහඬක් මනුස්ස ලෝකෙක ඉපදුණා. මනාව පිහිටි දත් ලැබෙනවා කියලා සඳහන් කරනවා. හැබැයි සසර බොරු කියලා තියෙනවා නම් හරියට දත්වල ලෙඩ හැදෙනවා. ඒ දත්වල පිළිවෙලක් නැහැ. අපිළිවෙලට පිහිටපු දත් නිකන් කට පුරාම පිහිටියා වගේ. එහෙම වෙනවා. ඊළඟට සඳහන් කළා ශෝබන මහත් තරබාරු බැවින් මිදෙනවා කියලා. අශෝබන වූ තරබාරු බවින් මිදෙනවා කියලා. ඒ කියන්නේ එහෙමනම් Tamanට දරන්න බැරි තරම් මහා තරබාරු සිරුරක් ඇති වෙනවා නම් ඒ සංසාරිත් මේ වගේ අකුසල කර්මයක තවත් ප්‍රතිඵල. අශෝබන වූ කෙට්ටු ශරීර ලබන්නෙත් නෑ කියලා සඳහන් කරනවා. ඊටාම කෙසඟ ශරීර හම්බ වෙන්නෙත් නෑ කියලා සඳහන් කරනවා. බොරුවෙන් වළකිනවා නම්. ඊළඟට සඳහන් කරනවා පමණට වඩා උස් වෙන්නෙත් නෑ. සුවදායක ස්පර්ශයන් ලබන බවත් මහනෙල් මල් සුවඳ හමන මුඛයක් ලබන බවත් සඳහන් කරනවා. සංසාරි පුරා බොහෝ කල් බොරු කියනීමෙන් වැළකුණාම අපේ ශාසනයේ එහෙම එක භික්ෂුන් වහන්සේ නමක් හිටියා. ඒ තරුණ ස්වාමී කසාත බැඳලා හිටපු කෙනෙක්. තමන්ගේ ස්වාමි දිනියට කතා කරලා එක දවසක් කියන මම මහාන වෙන්න කැමතියි. ඇගේ අවසරයෙන් මහාන වුණා. ඊටාම ලස්සනයි ඔහුගේ බිරිඳ. පස්සේ රජුරුව ඇය තමන්ගේ අන්තఃපුරයට එකතු කරගත්තා. එක දවසක් රජුරුවන්ට මහනෙල් මල් ගොඩක් හම්බුණා.
රජ්ජුරුව අන්තఃපුර කාන්තාවන්ට ඒකෙන් මල් බෙදලා දුන්න මල. අන්තිමට රජ්ජුරුව අතේ මල් දෙකක් ඉතුරු වුණා. අන්තිම කාන්තාවට මල් දෙකම දුන්නා. ඇයි ඒ මලක් අරන් සිපගත්තා. ඒ මල සිපගෙන අඬන්න පටන් ගත්තා. ඒ වෙලාවේ රජ්ජුරුව ඇහුවා ඇයි කියලා. අනේ ස්වාමීනි මේ මල්වල සුවඳ දැනෙනකොට මට මගේ ස්වාමියාගේ කටෙන් හමන සුවඳ සිහිපත් වෙනවා. මගේ ස්වාමියාගේ කටින් පිට වෙන්නේ මානෙල් මල් සුවඳමයි කියලා සඳහන් කළා. පින්නතුනේ එහෙම කියහම කවුරුවත් පිළිගන්නවද මේ ලෝකේ? කාගේ කටින්ද සුවඳ හමන්නේ කියලා? ඉතින් රජ්ජුරුවන්ට පිළිගන්නත් බැරුව ගියා. නමුත් ඇය එහෙම කියනවනේ. එතන රජ්ජුරුව කල්පනා කළා ඒක පරීක්ෂා කරන්න ඕනේ. බුදුරජාණන් වහන්සේට දානයකට ආරාධනා කළා ඒ ස්වාමින් වහන්සේත් ඇතුළුව දානයට වඩින්න කියලා. රජ්ජුරුවන්ගේ උවමනාව භාග්‍යතුන් වහන්සේට කියන්නේ කී නෑ. දානේ වැළඳුවාම ආරාධනාවක් කළා ස්වාමීනි අහවල් ස්වාමින් වහන්සේගෙන් බණක් අහන්න කැමතියි. උන්වහන්සේ මෙහි ඉතුරු කරලා භාග්‍යතුන් වහන්සේ සුවසේ ආරාමයට වැඩලා වැඩ ඉන්න කියලා. බුදුරජාණන් වහන්සේ අනික් භික්ෂූන් වහන්සේලාත් එක්ක ආරාමයට වැඩියා. රජ්ජුරුව කලින් දවසේ මාලිගාවේ තිබිච්ච සියලුම සුවඳ විලවුන් වර්ග අයින් කරලා තිබුණා. මොකද සැක හැර මේක දැනගන්න. උන්වහන්සේට ධර්ම දේශනාවට ආරාධනා කළා. දේශනාවට මුඛය විවෘත කරනවත් එක්කම මුළු රජ මාලිගාවම මානෙල් මල් සුවඳකින් පිරීලා ගියා. කාරණාව මොකක්ද කියලා පස්සේ බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවා. සසර දීර්ඝ කාලයක් බොරුවෙන් වැළකීච්ච විපාකයක්. ඒ වගේම බණ අහලා බොහොම සතුටු සිතින් සාදු සාදු කීපකේ විපාකයක්. එහෙමනම් මේ විපාක කොච්චර වටිනවද කියලා ඒකයි මෙතන සඳහන් කරලා තියෙන්නේ. මහනෙල් මල් සුවඳ හමන මුඛයක් ලබනවා. උප්පල ගන්ධ මුඛතා කියලා ඒක සඳහන් කරලා තියෙන්නේ. ඊළඟට සඳහන් කරනවා සුවච කීකරු පිරිවර ලබනවා කියලා. සසර බොරු කියන්නේ නැතිකොට තමන්ගේ පිරිවර ඊ타ත්ම කීකරුයි. භාර්යාව ස්වාමියාට කීකරුයි. ස්වාමියා භාර්යාවට කීකරුයි. දරුවෝ මව්පියන්ට කීකරුයි. ඒ නිසා තම පිරිවර තමන්ට ඊටාම කීකරුයි. රජෙක් නම් රජ පිරිස රජුරවන්ට කීකරුයි. ආයතනයක ප්‍රධානියෙක් නම් ආයතනයේ සේවක පිරිස ඔහුට කීකරුයි. ඒ හින්දා යම් තැනක පිරිසක් ලැබෙන්නේද ඒ පිරිස ඔහුට ඊටාම කීකරු බව සඳහන් කරනවා. විශ්වාස කළ යුතු වචන ඇත්තෙක් වෙනවා. ඔහුගේ වචනය පිළි නොගන්න කෙනෙක් නැහැ. සාමාන්‍යයෙන් මිනිස්සුන්ගේ වචන පුදුම සහගත යමක් කිව්වොත් බොහෝ දෙනෙක් පිළිගන්නේ නැහැ. ඔව්ව කවුද පිළිගන්නේ? බොරු වෙන්න ඇති. ඔව්වට රැවටෙන්නේ කවුද? එහෙම කියනවා අපි. නමුත් කවුද කීවේ? අහවලා කීවේ. එතකොට ඒ පුජ්‍යලයා කාලයක් සමාජයේ ප්‍රසිද්ධයි බොරු කියන්නේ නැහැ කියලා. කාලයක් බොරු කියපු කෙනෙක්. නමුත් දැන් බොරුවෙන් වැළකීලා. අවුරුදු ගාණක් යනකොට හැමෝම දැනගන්නවා මොහු දැන් බොරු කියන්නේ නැහැ කියලා. ඊළඟට අහවලයි කිව්වේ කියලා කියහම හැබැයි ඒ මිනිසයා කීවනම් ටිකක් ආපහු හිතන්න වෙනවා කියලා හැමෝම ඒ ගැන කල්පනා කරනවා. තව ටිකක් දියුණු වෙනකොට ඔහුගේ වචන ප්‍රතික්ෂේප කරන්නේ නැහැ කවුරුවත්. ආන් ඒකයි මෙතන සඳහන් කළේ විශ්වාස කටයුතු වචන ඇති පුද්ගලයෙක් බවට පත් වෙනවා බොරුවෙන් වැළකීච්ච කෙනා. නෙළුම් මානෙල් පෙත්තක් මෙන් මුදු වූ රත් පැහැ දිවක් ලැබෙනවා කියලා. දිව ඊටාම සිනිදුයි. මල් පෙත්තක් වාගේ වෙනවා. බොහෝම රතු පාටයි කියලා සඳහන් කරනවා. සිනිදු දිවක් නිසා වචන ඊටාම පිරිසිදුයි. වචන ඊටාම පැහැදිලි. වචන ඊටාම මිහිරි. අංගේ නිසා මිහිරි වචන පිට වෙන්නේ මේ සිනිදු දිවක් තියෙන නිසා. ඊළඟට සඳහන් කළා උඩඟු වෙන්නේ නැහැ කියලා. 14 වෙනි ආනිසංසය සඳහන් කරනවා චපල සිතුවිලි, චපල වචන, චපල ක්‍රියා නැත්තෙක් වෙනවා කියලා. මේ බොරුවෙන් වැළකීච්චාම ලැබෙන ප්‍රයෝජන. ආනිසංස 14ක් තියෙන බව මෙතන සඳහන් කරනවා. මේ තරම්ම අනුසස් ලබන්න පුළුවන් බොරු කීමෙන් වළකිනකොට නම් භාග්‍යතුන් වහන්සේ නිත්‍ය වූ සීලේ 4 වෙනි අංගයේ හැටියට මේ කරුණ සඳහන් කරලා තියෙනකොට බුදුරජාණන් වහන්සේට පිටුපාලා
එය උල්ලංඝනය කරන එක කොයි තරම් අපිට සසරට බලපානවද. ඒක කොයි තරම් අපේ සසර ගමන දුක්ඛදායක තත්ත්වයට පත් කරවන්න හේතු වෙනවද කියන කාරණාව අපි විශේෂයෙන් කල්පනා කරන්න ඕනේ. ඊළඟට පින්නතුනි දජ්ජාපවස්මින් යාචිතු ඉල්ලන ලද්දේ ටික දෙයක් උවත් දෙන්න. යමෙක් ඉල්ලනව නම් ටිකක් හරි දෙන්න කියලා කියන්නේ. ඒ ටිකක් තියෙන්නේ අපිට ටිකක් ලැබුණේ අපිට නැති නිසා. තියෙන දෙයින් ටිකක් දෙන්න පුළුවන් නම් හුඟක් තියාගෙන ටිකක් දුන්නට වඩා හරි වටිනවා. ඒ කාරණාවයි අපි මුලින් සඳහන් කළේ කෝටියක් තියෙන කෙනෙක් ලක්ෂයක් අත්හරිනවට වඩා 100ක් තියෙන කෙනෙක් 50ක් අත්හරිනකොට ඒක දානපතියෙකුගේ තැනට එනවා කියලා. අංගේ හින්දා ටිකක් තිබුණත් කමක් නැහැ. ඒකෙන් දෙන්න පුළුවන් ප්‍රමාණය හැම වෙලාවෙම අත්හරින්න පුරුදු වෙන්න ඕනේ. සිල්වතුන් විසින් ඉල්ලන ලදුවේ දිය යුතු යමක් වෙත්නම් තිබේ නම් ටික දේ උවද දිය යුතුය. සිල්වතුන් උදෙසා දෙන එක තවත් බොහෝම ආනිසංස සහිතයි. දායකයාගේ ප්‍රඥාව, දෙය්‍ය ධර්මය, ප්‍රතිග්‍රාහකයාගේ සීලය. දානයේදී විශේෂයෙන් ගරු කරන්න තියෙන කාරණා ටික. සිල් නැති අයට දුන්නත් අපිට ආනිසංස ලැබෙනවා. හැබැයි සිල් ඇති අයට දෙනකොට ඊටාම උසස් ආනිසංස ලැබෙනවා. දක්ඛින විභංග සූත්‍රයේ තමයි මේ කරුණ මනාව පැහැදිලි කරන්නේ. නිතර නිතර බණ අහන අය මේ දක්ඛින විභංගයේ කරුණු බොහෝම අහලා තියෙනවා. බොහොම දන්නවා. ඒ නිසා බොහොම ශ්‍රද්ධාවෙන් ඒ කටයුතු කරන්න අපේ සිත්පිට නමන්න පිහිටවන්න පුළුවන්කම තියෙනවා. සීල් ගුණේ වැඩි වෙන්න ලැබෙන ආනිසංසයේ තරම කොච්චරද කියලා අපි දන්නවා. සිල්වතුන් හොයා දන් දෙන්න අපි හැමෝම හරි කැමැත්තක් දක්වනවා. හැබැයි ඒ අතරේ අපිටත් කල්පනා කරන්න පුළුවන් නම් තවත් කෙනෙකුට ධනක් දී ගන්න මමත් සිල්වත් වෙනවා නම් කොච්චර හොඳද කියලා. සිල්වතින් දුර්ලභ වෙච්චහම අපිට බොහෝ දුර ගෙවාගෙන යන්න වෙනවා, බොහෝ දුක් විඳින්න වෙනවා. හොයාගන්න හරි අපහසු වෙනවා. ඉතින් එතකොට අපි කල්පනා කරුවොත් තවත් බොහෝ දෙනාට යහපතක් කරන්න මේ සමාජය තුළ සිල්වතුන් සුලභ කරන්න ඕන කියලා හිතුණොත් අනිත් අය එතෙන්ට ගෙනියන්න බැරි වුණාට මට එතෙන්ට එන්න පුළුවන් වුණොත් කොහොමද භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ? තිරිසනෙකුට දුන්නහම අනාගත ජීවිත 100යි, දුස්සීලයෙකුට දුන්නහම 1000යි, පෘථග්ජන සීලවන්තයෙකුට දුන්නහම ලක්ෂයයි, අහසින් යන තවුසෙකුට දුන්නහම කෝටි ලක්ෂයයි, තිසරණ පන්සිල් තියෙන කෙනෙකුට දුන්නහම අනාගත ජීවිත අසංකේයයක් ආහාර හිග වෙන්නේ නැහැ කියලා දේශනා කළා. තිසරණ සහිතව පන්සිල් තියෙනවනේ. එහෙනම් ඒ අපිට දේශනා කරපු ප්‍රාථමික සීලය. අපි ගෙදරවල් ගාව ගෙදරක පින්කමක් තියෙනවා. ඒ ගෙදර හැන්දෑවේ බණ අහන්න කියලා අපිට ආරාධනා කරනවා බණට එන්න කියලා. අපි හැමෝම යනවා ඒ ගෙදර බණ අහන්න. ඒ මිනිස්සයා බණ අහලා ඉවර වෙච්ච අපිට ආහාර පාන වලින් සංග්‍රහ කරනවා. ඇත්තට මේ ගෙදර බණ අහපු අය ඔක්කොම පන්සිල් මත හිටියනම් ඒ මිනිස්සයාට රැස් වෙන කුසල ස්කන්ධය කොච්චරද කියලා හිතා ගන්න පුළුවන්ද? එක්කෙනෙකුට දුන්නහම අනාගත ජීවිත අසංකේයයක් නම් ඒ ගෙදර 500ක් බණ ඇහුවොත් ඒ මිනිස්සයාට සංසාරේ නිවන් දක්නා ජාති දක්වා අපේ ශාසනයේ හිටපු මහ සිටුවරු වාගේ වැජබෙන්න බැරිද? එහෙනම් හැමෝම සිල්වත් වෙන්න පටන් ගත්තොත් හැමෝටම ඒ தත්ත්වය උදා වෙන්නේ නැද්ද? ඒ නිසා සිල්වතුන් හොය දන් දෙන්න වෙනකොට අපිත් කල්පනා කළොත් අපිත් සිල්වත් වුණොත් නරකද කියලා ඒක හරි වටිනවා. දන්සලක් දෙන ගාව තැනකට ගිහිල්ලා අපි කෝපි එකක් බොනවා. තිසරණ පන්සිල් සහිතව ඒ කෝපි එක පිළිගත්තා නම් කෝපි දුන්න අයට කොච්චර පින් සිද්ධ වෙනවද? එහෙනම් මේ සමාජයට කොච්චර අනුකම්පා කරන්න පුළුවන්ද? වයසට ගියපු අම්මා තාත්තා හරි සිල්වත්. බෙහෙත් පෙත්තක් පැනඩෝල් පෙත්තක් පවා දෙන දරුවන්ට
සංසාරය ආත්ම කෝටි කීයක් නිරෝගි බව හම්බ වෙයිද. දරුව වෙනුවෙන් මහන්සි වෙලා හොයාගත්ත දේවල් ඔක්කොම විය පැහැදම් කරලා ඒගොල්ලන්ට උගන්නන්ට කැපකරපු අපි ඒගොල්ලන්ගේ මෙලව ලෞකික ජීවිතය සුවපත් කරන්න වෙහෙසුනා වගේම එයාලගේ සංසාරික ජීවිතයත් සුවපත් කරවන්න අපිට කොච්චර දේවල් කරන්න පුළුවන්ද. හැබැයි සෙනෙහසක තරම. එතකොට අපිට බත් වේලක් දුන්නාම දරුවන්ට කොච්චර සසර බත් හම්බෙනවද? අපිට බෙහෙත් දුන්නාම ඒ කටියට කොච්චර නිරෝගී බව, අපිට ඇඳුම් දුන්නාම ඒ අයට සංසාරේ මොන තරම් වස්ත්‍රාභරණ කෝටි ප්‍රකෝටි ගණනින් දන් දෙන්න පුළුවන් මහ සිටුවරු බවට සසර පුරාම වුන්පත් කරවන්න නිවන් දක්නා ජාති දක්වා මොන මෙහෙවරක් කරන්න පුළුවන්ද සත්පුරුෂයෙකුට. ආන්ගේ කරුණු මේ කාරණත් එක ගලපලා අපිට පුළුවන් වුණොත් භාග්‍යතුන් වහන්සේගේ ධර්මය අපි අතරින් සමාජගත කරවන්න මේ රට පින්වතුන්ම බිහි කරන රටක් බවට පත් වෙනවා. මෙලව ධනවතුන් විතරක් නෙමෙයි සසරට ධනවත් පුද්ගලයෝ බිහි කරනවා. නිවන් දක්නා ජාති දක්වා නෑ බෑ කියන වචනේ අහන්නවත් නොලැබෙන පුද්ගලයන් බවට පත් කරවන්න සත්පුරුෂයන්ට පුළුවන්කම තියෙනවා. එහෙමනම් භාග්‍යතුන් වහන්සේ ඒ සඳහා අපිට උපදෙස් දීලා තියෙනවා. හැබෑම ශ්‍රාවකයෝ වෙනවා නම් ඒ උපදෙස් පිළිපදින එක අපේ යුතුයකම. අපි ඒ සඳහා උත්සාහ දරමු. අපි ඒ සඳහා වීරිය වඩමු. එදාට නැවත නැවතත් පුණ්‍යවන්තයෝම බිහි වෙනවා. පින්වතුන් වැඩි වෙන්න රටට සමාජයට යහපතක් වෙනවා. ඒ යහපත ඉහළ වෙන්න වැඩි වෙන්න මේ මුළු සමාජ පරිසරයම වෙනස් වෙනවා. එදාට පින්දහම් කරගන්න අයට බාධා කරන පාපතර බලවේග නිකම්ම දුර්වල වෙලා රටෙන් එළියට යනවා. ආන් එවන් තත්ත්වයක් ඇති කරලා නිවන් දොර ඇරගන්න පුළුවන් මෙවන් ශ්‍රේෂ්ඨ රටක ආයෙත් ඒ තත්ත්වය උදා කරලා දෙන්න අපේ කාලෙන් පුළුවන්කම ලැබුවොත් අපිත් මේ සංසාරේ තවත් ලොකු පරිච්ඡේදයක් සම්පූර්ණ කරපු පිරිසක් වෙනවා. එතෙන්ට යන්න ඔබ සියලු දෙනාටම තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් සිත් පහළ වේවා